හරි ඊළඟ මම කියන එක ඇහෙනව නේද? ඇහෙනවනේ. හරි. හොඳයි. බෝඩ් එක පේනවා? ඔව්. හරි. අපි දැන් ගිය සතියේ ප්‍රතිශත පාඩම ළමයි. හරි හොඳට අහගන්න. ගිය සතියේ ප්‍රතිශත පාඩම මම ආරම්භයක් ගත්තා. හරි ප්‍රතිශත පාඩම ආරම්භ කරානේ. හරි ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නැති ළමයි ඉන්නවා නම් හරි මාතෘකාව දාන්න ප්‍රතිශත 4 වෙනි පාඩම. ප්‍රතිශත 4 පාඩම. හරි. හරි පුළුවන් ළමයි වීඩියෝ එක ඔන් කරගන්න. හරි දිලක්ෂ. හරි එනවා නේද? හොඳයි. හොඳයි යාළුවෝ ඉන්නවනේ ඉක්මනට කියන්න ක්ලාස් එක දැන් පටන් ගන්න තියෙන්නේ. හරි. හොඳයි අපි ළමයි දැන් 9 පන්තියේ මේ වෙද්දි පාඩම් 3ක් කරලා ඉවරයි. හරි අද 4 වෙනි පාඩමේ අපි සෑහෙන ප්‍රමාණයක් ගණන් එක්ක ඉවර කරගන්න පුළුවන්. අද ක්ලාස් එක ඉවර වෙද්දී. ඒ ලබන සතියේ අපිට 5 වෙනි පාඩම කරන්න පුළුවන්. හරි දැන් පළවෙනි වාරට ළමයි ඔයගොල්ලන්ට පාඩම් 9යි තියෙන්නේ. පළවෙනි වාරේ පාඩම් 9යි තියෙන්නේ. හරි හොඳයි. ඒතර දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එක හරි නැත්නම් අච්චු පොත හරි ළඟ තියාගන්න ඕනේ දැන් අර හදද්දී. හරි. මම ප්‍රතිශත පාඩම ගිය සතියේ පටන් ගත්තා විතරයිනේ. ඒකේ අපි මොකක් කරාද? ඒ කියන්නේ ප්‍රතිශත 8 පන්තියේ ඉගෙන ගත්ත ඒවා චුට්ටක් මතක් කරා. නේද? එහෙම නේද? ප්‍රතිශතවල ගොඩ බාන පොත පෙරලන්න ඉක්මන් කරන්න. ගණන් හැදුවේ නෑ නේද? හරි. අපි ළමයි ලාභ අලාභ පටන් ගත්තද? ප්‍රතිශත භාවිතා වන අවස්ථාවලින්ද නැවතුනේ? ප්‍රතිශත භාවිතා වන අවස්ථා. ඔව්. ප්‍රතිශත භාවිතා වන අවස්ථා. හරි. දැන් අපි එක අවස්ථාවක් තමයි දැන් මම ප්‍රතිශත භාවිතා වන අවස්ථා උදාහරණ කිහිපයක් කිව්වා. ඕගොල්ලන්ට ලියන්නත් කියන්නේ නැත්නේ. හරි දැන් බැංකු කටයුතු වලදී පොලිය ගණනය කරද්දීනේ පොලිය ගණනය කරද්දී කිසියම් පොලි ප්‍රතිශතයක් පාවිච්චි කරනවා. අන්න ප්‍රතිශත ලකුණ පාවිච්චි වෙනවා. ඊට පස්සේ වට්ටම් මේ කොමිස් වගේ තැන් වලත් මේ ප්‍රතිශත ලකුණ පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ඔය අවුරුදු සමයේ ඔයගොල්ලෝ හරියට කඩේකට ගිහිල්ලානේ හරි shopping කරන්න ගියොත් ඇඳුම් හරි නැත්නම් මොනවා හරි රූපවාහිනී යන්ත්‍රයක් නේ ශීතකරණයක් වගේ ගන්න ගියාම වට්ටමක් දෙනවා. වට්ටමක් දෙනවානේ 100ට මෙච්චරක ඩිස්කවුන්ට් එකක්. අන්න ප්‍රතිශත ලකුණ භාවිතා කරන අවස්ථා. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි තව වෙළඳ ව්‍යාපාරවලදී සමහර වෙළෙන්දුන්ට ලාභ ලැබෙනවා. නේ? ලාභ ප්‍රතිශතයක් තියෙනවා. අලාභ පාඩු වෙන්නත් පුළුවන්. අලාභ ප්‍රතිශතය, ලාභ ප්‍රතිශතය හරි. අපි මුලින්ම බලමු ලාභ අලාභ. හරිද? හොඳයි. අනුමාත්‍රකාව දාන්න. අනුමාත්‍රකාව දාන්න. ලාභය සහ අලාභය. ලාභය සහ අලාභය. හරි. මේක අපිට ළමයි වැදගත් සාමාන්‍ය වෙලෙන්දෙක්ට නේ ලාභය කියන එකනේ වැදගත් වෙන්නේ. පාඩු වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල. හරි. දැන් ළමයි ලාභයක් ලැබෙන්න නම් දැන් හිතන්න වෙලෙන්දෙක් ඉන්නවා. මොනවා හරි විකුණන පුද්ගලයෙක්. මේ කඩයක් කරන කෙනෙක් වෙලෙන්දෙක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් මට කියන්න ළමයි ලාභයක් වෙන්න නම් ඒ වෙලෙන්ද දැන් බාණ්ඩ ඉස්සෙල්ලා අරන් එන්න මේ කොහෙන් හරි නේ ව්‍යාපාරයේද. හරිද? හරි. උදාලා ක්ලාස් එකේ වෙලාවේ කෝල් ගන්න එපා. හරි සමහර ළමයි කෝල් ගන්න මේකයි. පන්ති කරනවා. හරි මං කියන එක ඇහෙනවද? හරි.
ඇහෙනව නේද? ඇහෙනවා හරි. හොඳයි. ලාභය සහ ලාභය. දැන් ළමයි මේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී දැන් වෙළෙන්දෙක් ගත්තාම එයා ඉස්සෙල්ලා කොහෙන් හරි භාණ්ඩ ගේන්න එපානේ. භාණ්ඩ ගේන්න වෙනවා. භාණ්ඩ ගෙනල්ලා තමයි එයාට විකුණන්න වෙන්නේ. එතකොට මේ වෙළෙන්දට ලාභයක් ලැබෙන්න මොකද්ද වෙන්න ඕනේ? වෙළෙන්දට ලාභයක් ලැබෙන්න නම් මොකද වෙන්න ඕනේ? එයා භාණ්ඩ ගත්ත මිලට වඩා එයා භාණ්ඩේ අපිට විකුණනවානේ. පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණනවා ඊට පස්සේ. හරි කඩයක් කරන කෙනෙක් හරි නැත්නම් මොනවා හරි විකුණන කෙනෙක් භාණ්ඩ ගෙනල්ලා වෙළෙන්දා නේ. ඒක වෙළෙන්ද ගත්තාම තමයි එයා ඉස්සෙල්ලාම කොහෙන් හරි භාණ්ඩ ගේනවා නේ. භාණ්ඩ ගේනවා. හරිද? භාණ්ඩ ගෙනල්ලා කාගෙන් හරි භාණ්ඩ ගන්නවා. මේ භාණ්ඩ ආයතනයකින් හරි නැත්නම් කඩවලට ගෙනල්ලා අර භාණ්ඩ බාන්නනේ. හරිද? එක එක ලොරි වලින් ගෙනල්ලා කඩේට භාණ්ඩ බානවා. ඒ භාණ්ඩ තමයි වෙළෙන්ද අරගෙන. එයා ඊට පස්සේ සාමාන්‍ය හිතන්න රුපියල් 100ට එයා ගන්නවා මොකක් හරි භාණ්ඩයක්. හරි රුපියල් 100ට ගන්නවා. ඊළඟ අන්නාසි නේ. එයා අන්නාසි ගෙඩියක් රුපියල් 100 ගානේ ගන්නවා කාගෙන් හරි. කඩේට. අරගෙන එයා ලාභයක් ලබන්න නම් අනිවාර්යෙන් ගත්ත ගානට වඩා මොකද වෙන්න ඕනේ ඈ ඒක අපිට විකුණද්දී මේ පාරිභෝගිකයෙක්ට මේක විකුණද්දී මෙයා රුපියල් 100 ගන්න රුපියල් 120 ගානේ විකුණනවා අන්නාසි ගෙඩියක් 100 ගානේ අරන් 120 ගානේ විකුණනවා එතකොට මට කියන්න මේ වෙලාවේ වෙලෙන්දට මොකද වෙන්නේ ලාභයිද පාඩුයිද ලාභද පාඩුද ලාභයි නේ ගැනුම් මිලට වඩා විකුණුම් මිල වැඩි ලාභයි රුපියල් කීයක ලාභයක් තියෙනවද අන්නාසි ගෙඩියකින් සරල ප්‍රශ්න ඔය අහනවා සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න වලට මේ වෙලාවේ වෙලෙන්දාක ලැබූ ලාභය කීයද රුපියල් 20යි වෙලෙන්දා ලැබූ ලාභය 100ට ගත්ත එකක් 120ට වික්කහම වෙලෙන්දා ලැබූ ලාභය රුපියල් 20යි හරිද ඊට පස්සේ මේකේ අපිට ලාභ ප්‍රතිශතයක් ලෙස ගන්නත් පුළුවන් මම ඒක ගන්න විදිහ කියන්නම් හරිද එයා රුපියල් 100ක් යට කරනවා කියන්නේ මොකද තමයි මෙතන රුපියල් 100ක් යට කරනවා කියන්නේ රුපියල් 100ක් එයා වැය කරලා නේ රුපියල් 100ක මුදලක් යොදවලා රුපියල් 20ක් වැඩිපුර උපය ගත්තා. දැන් 100ට ගත්ත භාණ්ඩ 120ට වික්කහම එයාගේ 100ක් එනවා. ඊට අමතරව රුපියල් 20කුත් එනවා. අර අමතර වෙන මුදල තමයි ලාභය. නේ? ඒතර මේ වෙලාවේ ළමයි මෙයා රුපියල් 100ක මුදලක් වැය කරනවා කියන්නේ එයාගෙන් ඒක නැතුව යන්නේ නැහැ. ඒ 100ක් එනවා මෙයාට නේ. 100ක් එයා යොදවලා රුපියල් 100ක් යොදවලා රුපියල් 20ක ලාභයක් උපය ගත්තා. දැන් මෙයා ළමයි අන්නාසි ගෙඩි දෙකක් වික්කොත් මොකද වෙන්නේ? 100 ගානේ අන්නාසි ගෙඩි දෙකක් ගන්නවා. එතකොට රුපියල් කීයක ලාභයක් එනවද? 20 ඒවා දෙකක් එනවා. නේ? රුපියල් 40ක ලාභයක් එනවා. එතකොට මෙයා රුපියල් 200ක් යොදවලා රුපියල් 40ක ලාභයක් උපයගෙන තියෙනවා. දැන් සමහර අවස්ථාවල ළමයි මෙතන වෙලෙන්දා ලැබූ ලාභය නේ? වෙලෙන්දා ලැබූ ලාභය. මොකද ලාභය ගන්න මොකද කරන්නේ? විකුණුම් මිල වැඩි නේ විකුණුම් මිල. මේක ළමයි ගත් මිල. භාණ්ඩයේ ගත් මිල මෙදී විකුණුම් මිල. හරි ලේසියි අමාරු නෑ. ඒක විකුණුම් මිලෙන් මොකද කරන්න ඕනේ? විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනේ භාණ්ඩය ගත් මිල. ඔන්න පළවෙනි සම්බන්ධය. හරි මතක තියාගන්න පුළුවන් ලේසියි. මේ ලාභයක් හොයද්දී මතක තියාගන්න. හොඳයි. ඊට පස්සේ අපිට තමයි මේ වෙලෙන්දා ලැබූ දැන් ලාභයේ ප්‍රතිශතය ලාභ ප්‍රතිශතය අන්න ප්‍රතිශත පාවිච්චි වෙන තැන ලාභ ප්‍රතිශතය. ඒක ලාභ ප්‍රතිශතය ගද්දී මේකයි තේරුම. දැන් වෙලෙන්ද ළමයි 100ක් යොදවලා රුපියල් 20ක් නේ උපය ගන්නේ. එහෙනම් මෙයා ලබන ලාභ ප්‍රතිශතය කීයද? 100කට කීයද? ප්‍රතිශතයක් ඉදිරිපත් කරන්නේ 100ට කොච්චරක්ද කියලායි. 100ට කොච්චරක්ද? වෙලෙන්දා ලබාගත් ලාභය රුපියල් 20යි. ලාභ ප්‍රතිශතයක් කීයද මේ වෙලාවේ? 100කට රුපියල් 20ක් උපය ගන්නවා කියන්නේ වෙලෙන්දා ලැබුණු ලාභ ප්‍රතිශතය 100ට 20යි. 100ට 20යි. ළමයි මතක තියාගන්න අපි මේකේ ලාභ ප්‍රතිශතය ගත්තී කරන්න ඕනේ. හරි ලාභ ප්‍රතිශතය හොයද්දී කරන්න ඕනේ. ඉස්සෙල්ලා භාගයක් ලියා ගන්න ඕනේ. ලාභ භාගය. වෙලෙන්දා ලැබූ ලාභය අපි භාණ්ඩයේ ගත් මිල තියෙනවනේ. ගත් මිල. හරිද? ගත් මිලේ ලාභයේ භාගයක් ලෙස ලියා ගන්න ඕනේ. ලියලා අපි 100ට 100ෙන් වැඩි කරනවා. 100ට 100ෙන් වැඩි කරනවා. දැන් බලන්න මේ වෙලාවේ වෙලෙන්දා ලැබූ ලාභය විකුණුම් මිල රුපියල් 120න් භාණ්ඩයේ ගත් මිල රුපියල් 100. අඩු කරාම රුපියල් කීයද ළමයි ලාභය?
රුපියල් 20යි. ලාභය රුපියල් 20යි. ගත් මිල කීයද? 100යි. ඔක වැඩි කරන්න 100ට 100. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක ගැටලා ගිහිල්ලා 100ට 100 කීයද එන්නේ? ඈ 100ට 20යි. නේ? වෙළඳාම් ලැබු ලාභ ප්‍රතිශතය 100කට 20යි. 100කට රුපියල් 20ක් මෙයා ලාභය උපයා ගන්නවා. හොඳයි. දැන් මෙහෙම වෙන්නත් පුළුවන්. වෙළඳා රුපියල් 100ට ගත්ත අන්නාසි ගෙඩිය රුපියල් 80ට විකුණන්නත් පුළුවන්. මට කියන්න වෙළඳා රුපියල් 100ට ගත්ත අන්නාසි ගෙඩිය රුපියල් 80කට විකුණනවා. ඇයි එහෙම විකුණන්න හේතුවක් කියන්නේ? 100ට ගත්ත එකක් 80ට වික්කහම පාඩුයිනේ. එහෙම විකුණන්න වෙන අවස්ථාවක් තියෙනවා ළමයි. මොන වගේ වෙලාවකද? 100ට ගත්ත අන්නාසි ගෙඩියක් 80ට විකුණන්න වෙන අවස්ථාවක් එන්න පුළුවන්. මොන වගේ දෙයක් වුණොත්ද භාණ්ඩයට? අපි කියන්නේ කුණු කොල්ලට විකුණනවා කියන්නේ සමහර අවස්ථාවල කුණු කොල්ලට විකුණන්න වෙනවා. කියන්න බලන්න ඇයි එහෙම විකුණන්න හේතුවක් කියන්නේ? 100ට ගත්ත එකක් 80ට විකුණන්නේ නැහනේ. එහෙම විකුණන්න වෙනවා සමහර වෙලාවට වෙලෙන්දන්ට. වික්කේ නැත්තම් කීයක්වත් නැහැ. ඒකින්ද 80 ගානේ හරි දීලා දානවා. පාඩුයි ඉතින් මොනා කරන්නද? මං අහන්නේ එහෙම විකුණන්න සිදුවන හේතුවක් කියන්නේ. මේ භාණ්ඩයට මොකක් වුණොත්ද? මීයෝ ගෑවොත් එහෙමද? ඔව් භාණ්ඩේ පළදු වුණොත් ඩැමේජ් ඒව දැන් අපි සාමාන්‍යව ඩැමේජ් පිටතර එහෙම අඩුවට ගත හැකියි. නේ? ඩැමේජ් වුණාම අඩුවට විකුණනවා. ඔව්. එළවලු මේ මොනවාද පළතුරු වගේ ඒවා මොනවා වුණාමද? ඔව් කියනවා බෝ සාමාන්‍ය දෙනීම නෑනේ. සාමාන්‍ය දැන් පළතුරු ළමයි ගොඩක් කල් තියාගන්න බෑනේ. නේ? ඔව් ගෙනාපු ගමන් නම් 100ට ගෙනාපු අන්නාසි ගෙඩිය ඔව් ටිකක් කුණු වෙන්න ආසන්න වෙන්න පුළුවන් අන්න හරි. කුණු වුණාත් විකුණන්නේත් බෑ. හරිද? ගොඩක් කුණු වුණොත් විකුණන්න බෑනේ. ගන්න නෑනේ කට්ටිය. කීයට දුන්නත් දිගට දුන්නත් ගන්නෑ කුණු වෙච්ච ඒවා. ඔව් තැලෙන්න පුළුවන්. හරි දැන් 100ට ගෙනාපු අන්නාසි ගෙඩිය දැන් පළවෙනි දවසේ රුපියල් 120 ගානේ විකුණනවා. ඔන්න රුපියල් 20ක් ලාභයි. දෙවෙනි තුන්වෙනි දවසේ වගේ යද්දී පොඩ්ඩක් දැන් ඉදිලා නේ. තව දවසක් දෙකක් කිව්වොත් කුණු වෙලා විකුණ ගන්න බෑ. ඒ වගේ වෙලාවට ටක් ගාලා නේ ගත්ත මිලටත් වඩා අඩුවෙන් මිනිහා විකුණලා දානවා. තේරුණාද? ඔය පාඩුවේ වෙලෙන්දට. ළමයි එහෙම හරි වික්කේ නැත්තම් මොකද වෙන්නේ? 100ට ගත්ත අන්නාසි ගෙඩිය දැන් හරි ගොඩක් ඉදිලා. තව දවසක් විතර ගියොත් එහෙම මේක නරක වෙලාම යනවා. විකුණන්න හම්බෙන්නෙම නෑනේ. එතකොට මේ 80වත් නෑනේ. ඒකින් අන්න ඒ වගේ තැන් වල ළමයි අඩුවට විකුණනවා. ඒ වෙලාවේ වෙලෙන්දට වෙන්නේ අලාභයක්. දැන් තේරෙනවද? ඔව් භාණ්ඩයේ පළදු වුණාම නේ අර තැළුනොත් එහෙම මේ වගේ එළවලු පළතුරු එහෙමනේ අඩුවට විකුණන්න වෙනවා. ගත්ත මිලට වඩා විකුණුම් මිල අඩු වුණොත් වෙලෙන්දාට අලාභයක් වෙන්නේ. එතකොට ළමයි අලාභය කියන්නේ මොකද? අලාභය හොයන්න තමයි ගත්ත මිල නෙවෙයි නේ ගත් මිලෙන් අඩු කරන්න ඕනේ විකුණුම් මිලට. විකුණුම් මිල තේරෙනවද? අලාභය හොයන විදිහ. ඔව්. අලාභ ප්‍රතිශතය අන්න අලාභ ප්‍රතිශතයක් අපිට ගත හැකිනේ 100කට මෙයාට කීයක් අලාභ වුණාද? හරි මෙතන අලාභය තමයි කීයද? අලාභය රුපියල් කීයද එන්නේ? ගත්ත මිල 100යි විකුණුම් මිල 80යි. අලාභය රුපියල් 20ක අලාභයක් වෙලා. එතකොට වෙලෙන්දා ලැබූ අලාභයේ ප්‍රතිශතය. කියන්නේ මෙයා 100ක් යොදවලා කොච්චර පාඩුවක් ලබනවද? 100ට කොච්චරක්ද කියන එක තමයි ප්‍රතිශතයකින් එන්නේ. ප්‍රතිශතයකින් ළමයි එන්නේ 100ට කොච්චරක්ද? නේ 100ට කොච්චරක්ද? මෙයා 100ක් යොදවලා රුපියල් 20ක අලාභයක් ලබනවා නම් අලාභ ප්‍රතිශතය ලියද්දී මෙතන ලියුවේ ලාභය නම් දැන් ලියන්නේ මොකද්ද? වෙලෙන්දා ලැබූ අලාභය. මෙතන ලියන්නේ ගත් මිල. වැඩි කිරීම 100ට 100. මෙතනත් අපිට හදලා බලුවා හැකි 100ට 20ක් කියලා එනවා අලාභ ප්‍රතිශතය. මට පොඩ්ඩක් කියන්න ලාභය, අලාභය, ලාභ ප්‍රතිශතය, අලාභ ප්‍රතිශතය කියන එක තේරෙනවද? ලාභය, අලාභය දැන් ගණන් අපි හදමු. ඒ ටික තේරෙනවද මූලිකව? හරි එහෙනම් ලියන්න පටන් ගමු. හරි. අනුමාත්‍රකාව ඕගොල්ලෝ දැම්මේ ලාභය සහ අලාභය. හරි ලියන්න මෙහෙම. ලියන්න වෙලෙන්දෙක් විසින් ලියන්න වෙලෙන්දෙක් විසින් භාණ්ඩගෙන ලියන්න වෙලෙන්දෙක් විසින් භාණ්ඩගෙන විකිණීමේදී
වෙළෙන්දෙක් විසින් භාණ්ඩගෙන පිකිනීමේදී ලාභ හෝ අලාභ හෝ සිදු විය හැක. කොහොමද ගානත් එකයි කියනවා ඉතින්. වෙළෙන්දෙක් විසින් භාණ්ඩ හෝ වෙළෙන්දෙක් විසින් භාණ්ඩගෙන විකිණීමේදී ලාභ හෝ අලාභ සිදු විය හැක. වෙළෙන්දෙක් විසින් භාණ්ඩගෙන විකිණීමේදී ලාභ හෝ අලාභ හෝ සිදු විය හැක. හරි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ උදාහරණය ඉමු. කියන්න උදාහරණ කියලා දාලා උදාහරණ කියන වෙළෙන්දෙකු විසින් උදාහරණ වෙළෙන්දෙකු විසින් රුපියල් 100 බැගින් වෙළෙන්දෙකු විසින් රුපියල් 100ට මිලදීගත් අන්නාසි ගෙඩියක් වෙළෙන්දෙකු විසින් රුපියල් 100ට මිලදීගත් අන්නාසි ගෙඩියක් රුපියල් 120ට විකුණන ලදී. රුපියල් 120ට විකුණන ලදී. 100ට නම් 120ට විකුණනවා. හරි. රෝම ඉලක්කම් 1 කියන්න. හරි. වෙළෙන්දා ලැබූ ලාභය සොයන්න. රෝම ඉලක්කම් 1 වෙළෙන්දා ලැබූ ලාභය සොයන්න. වෙළෙන්දා ලැබූ ලාභය සොයන්න. හරි. දැන් ළමයි ලාභය හොයන්නේ කොහොමද? ඉතින් මේක ලියලා පොදු කරගන්නද? ලාභය හොයන්නේ අපි කරන්නේ වෙළෙන්දා භාණ්ඩය දැන් විකුණු මිල දිනවලා භාණ්ඩය විකුණු මිලෙන් අඩු කරන්න භාණ්ඩය ගත් මිල. ඉතින් මේක අරගෙන ඉලක්ක පොදු කරගන්න. වෙළෙන්දා ලැබූ ලාභය සොයන්න. වෙළෙන්දා ලැබූ ලාභය සොයන්න. හරි. ඉස්සෙල්ලා මේක රතු පෑනේ ගිහලා ළමයි කොටු කරගන්න. ලාභය හොයන්නේ අපි භාණ්ඩයේ වික්ක මිල වැඩිනේ. ලාභයක් වෙද්දි වික්ක මිලෙන් ගත් මිල අඩු කරන්න. හරි. දැන් මෙතන අපේ උත්තරේ ගන්න ලාභය සමානයි. ඊට පස්සේ මේක රතු පෑනේ කොටු කරගන්න කියලා මේ භාණ්ඩයේ නේ අන්නාසිකේ වික්ක ළමයි 120ට. අන්නාසිකේ ගත්තේ වෙලෙන්ද 100ට. එහෙනම් රුපියල් කීයද ලාභය?
රුපියල් 20ක ලාභයක් ලබනවා වෙලෙන්දා. වෙලෙන්දා රුපියල් 20ක ලාභයක් ලබනවා. ඒක තේරුණාද? ලාභය වෙන විදිහ තේරුණාද? හරි. ඔව් ඊට පස්සේ තමයි රෝමිලක්කම් දෙක. රෝමිලක්කම් දෙක. හරිද? ලියන්න. වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය. ඔව්. දැන් එතනදී ළමයි අපි කරන්නේ මෙන්න මේ සම්බන්ධයක් අපිට තියෙනවා ලාභ ප්‍රතිශතය හොයන්න. මේක ලියා ගන්න රතු පෑනේ. හරි. ලාභ ප්‍රතිශතය හොයන සම්බන්ධ ලියා ගන්න රතු පෑනේ. ලාභ ප්‍රතිශතය හොයද්දී කරන්න ඕනේ. එතන අපි ලියනවා ළමයි භාගය. මේ භාගය ලියන්නේ ලාභයට ලියන්න ඕනේ ලාභය. වෙලෙන්දා ලැබූ ලාභය. රුපියල් 20යි. හරයට ලියන්නේ ගානේ එකක් මිල. නේ? ලාභ භාගය. ලාභයේ භාගයක් ලෙස ලියනවා ගත් මිලෙහි. වෙලෙන්දා ලැබූ ලාභයේ ගත් මිලෙහි භාගයක් ලෙස ලියලා මේක වැඩි කරනවා 100ට 100. අර ළමයි ඕගොල්ලෝ මතකද මම ගිය සතියේ කියලා දුන්නා. මෙතන මේ ළමයි භාග සංඛ්‍යාවක් නේ. භාගයක් දැන් ප්‍රතිශතයක් කරද්දී 100ට 100 වැඩි කරන්නේ නැහැ. ලාභයේ භාගය ලියලා 100ට 100 වැඩි කරාම ලාභ ප්‍රතිශතය එනවා. ප්‍රතිශතය. හරි. දැන් අපි මේක රතු පෑනේ කොටු කරගන්න. ලාභ ප්‍රතිශතය හොයන්න හදන්නේ. 100කට කොච්චර ලාභයක් මෙයා ලබනවද? මට කියන්නේ ලාභය රුපියල් කීයද? 20යි. ගත් මිල 100යි. වැඩි කිරීම 100ට 100. 100ට 100. 100 වැඩි කරද්දී මෙතන හරේ මේ 100යි ලාභයේ 100යි කැටිලා යනවා. එතන ඉන්නේ 20 වරක් මෙතන කොච්චර ලොකු විතරයි 100ට 20. වෙලෙන්දා රුපියල් 100ක් යොදවලා 20ක් අමතරව හොයා ගන්නවා. 100ට කොච්චරක් මෙයා උපයා ගන්නවද? සියයට 20යි. 100ක් යොදවලා 20ක ලාභයක් උපයා ගන්නවා. හැමතිස්සෙම ළමයි ලාභ ප්‍රතිශතය ඇහුවොත් 100කට කොච්චරක්ද කියලා තමයි අහන්නේ. 100කට කොච්චරක්ද මෙයා උපයා ගන්නා ලාභය? 100කට 20ක්. 50කට නම් කීයද ළමයි? 100කට 20යි. 50කට 100කට 20යි නම් 50කට 10යි නේ. ඔව්. 100කට 20යි. 200කට කීයද? 100කට 20ක් නම් 200කට 40යි. නේ? 200කට 40යි. 100ට 40යි නෙමෙයි එතකොට. 100කට නම් 20යි. 200කට නම් 40යි. 300කට නම් 60යි. දැන් අන්නාසිකට 3ක් විකුණනවා. අන්නාසිකට 3ක් විකුණාම මෙයා රුපියල් 300ක් යොදෙව්වනේ. අන්නාසිකට 3 ගන්න. 100ව 3ක් ගන්න රුපියල් 300ක් යොදවනවා. එක අන්නාසිකටියකින් 20 20 ආවහම රුපියල් 60ක් එනවා. ලාභය රුපියල් 60යි. 300කට 60යි. 300ක් මෙයා යොදවලා රුපියල් 60ක ලාභයක් උපය ගත්තා. 100කට තමයි අපි ප්‍රතිශතයෙන් කියන්න ඕනේ. 100කට කොච්චරද? දැන් ඊළඟ ගාන මම කියලා දෙන්නම්. ඒ වගේම ලියන්න මෙහෙම. ලියන්න. වෙලෙන්දෙක් හරි. වෙලෙන්දෙක් රුපියල් 50කට මිලදීගත් පොතක් වෙලෙන්දෙක් රුපියල් 50කට මිලදීගත් පොතක් වෙලෙන්දෙක් රුපියල් 50කට මිලදීගත් පොතක් රුපියල් 55කට විකුණයි. රුපියල් 55කට විකුණයි.
රුපියල් 55කට විකුණයි. රුපියල් 55කට විකුණයි. හරි. රෝම ඉලක්කම් 1 ලාභය සොයන්න. ලාභය සොයන්න. අගා ලාභය හොයන්න. හරි. ලාභය හෙව්වොත් කීයද තමයි? ගත්තේ 50ට වික්කේ 55ට. මෙලෙන්ද 55ට වික්ක පොතක් කරන් 50ට අරන් 55ට වික්කයි. 50ට ගත්ත පොත වෙලෙන්ද 55ට වික්කා. එතකොට විකුණුම් පිළින් ගත්තින අඩු කරාම ලාභය රුපියල් කීයද? 5යි. රුපියල් 5යි. ඔව් ලාභය රුපියල් 5යි. රෝම ඉලක්කම් 2 ලාභ ප්‍රතිශතය සොයන්න. හරි වෙලෙන්දා ලැබූ ලාභයේ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය සොයන්න. ඕක නිකන් උත්තරේ ලියන්නත් පුළුවන්. නෑ 100ට 5යි නෙමෙයි දැන් එන්නේ. 50කට ළමයි 5. පොඩ්ඩක් හිතන්නකෝ. 50කට නෙමෙයි 5ක් උපය ගත්තේ. 50ක් යොදවලා 5ක් උපය ගත්තා. 100ක් යදෙවොත් කීයක් උපය ගන්න පුළුවන්ද? ප්‍රතිශතය යවුවොත් තමයි 100කට කොච්චරද කියලා අහන්නේ. 100ක්. පොත් දෙකක් හිතන්නකෝ. පොත් දෙකක් ගන්නවා 50 50යි 100ක් යොදවලා. ඔව් 100ක් යොදවුවොත් මෙයාට පොත් දෙකක් ගත හැකියි. එතකොට පොත් දෙක 55 55 වික්කහම පහේව දෙකක් වෙනවා. 100කට කොච්චරක් මෙයාට ලාභය ලැබෙනවද? 100කට 10ක් එනවා. ඒකයි තේරුම ප්‍රතිශතය ඇහුවොත් තමයි 100ක් යෙදුවොත් කීයක් උපය ගන්න පුළුවන්ද ලාභය. ඒක මතක තියාගන්න. 100ට 10ක් එන්නේ අපි මෙහෙම හදලා බලමු. මේ සම්මානය තමයි හදන්නේ. මොකද්ද සම්මානය ළමයි? ලාභ ප්‍රතිශතය හොයන්නේ වෙලෙන්දා ලැබූ ලාභය. කීයද? වෙලෙන්දා ලැබූ ලාභය 5යි. ගත් මිල භාණ්ඩයේ ගත්තේ 50ට. ඉතින් මෙහෙම ලියන්න ලාභයට ලියන්න ඕනේ ගත් මිල හරියට ලියන්න. ඊට වැඩි කරන්න 100ට 100ට වැඩි කරන්න. දැන් මේක සුළු කරාම උත්තරේ ලස්සනට එනවා 100ට 10 කියලා බලන්න. එනවද නැද්ද? එනවා. ඔව්. හරි වෙලෙන්දා ලැබූ ලාභයේ 5යි ගත් මිල 50යි. ලාභ ප්‍රතිශතය යනදී මේ භාගය 100ට 100න් වැඩි කරන්න. ඔව්. මෙතන 50ට 50 එකයි 100ට 50 2යි. නේ? කැපුව හැටි උඩයි එකයි මොකද කරන්නේ? 50ට 50 එකයි 100ට 50 2යි. ඊට පස්සේ පස්සාරක් දෙක කීයද එන්නේ? ලස්සන උත්තරේ එනවා. පස්සාරක් දෙක 10යි ප්‍රතිශත ලකුණක් තියෙනවා. හරි නේද? 100ට 10යි. ඒ කියන්නේ තමයි වෙලෙන්ද 100ක් රුපියල් 100ක් යෙදෙව්වොත් වෙලෙන්ද රුපියල් 100ක් යෙදෙව්වොත් මෙයාට රුපියල් 10ක් උපයා ගන්න පුළුවන් ලාභය. ඒකයි මේකේ තේරුම. මේකේ තේරුම 100කට 10ක් උපය ගන්න පුළුවන්. මෙයා රුපියල් 200ක් යෙදුවොත් 200ක් යෙදුවොත් රුපියල් කීයද? 20ක් ලාභය උපය ගන්න පුළුවන්. රුපියල් 200ක් යෙදුවොත් නම් රුපියල් 200කට පොත් ගත්තා නම් නේ රුපියල් 500ක් යොදවලා පොත් ගත්තා නම් කීයද එන්නේ ලාභය? පොත් එක වික්කහම. හරිද? 100කට 10යි. ආයි 100ට 20යි නෙමෙයි ඈ 100ට 10යි ලාභය 100කට ලාභය 10යි 200කට ලාභය 20යි එන්නේ 300කට ලාභය 30ක් එනවා 500කට ලාභය රුපියල් 50ක් එනවා හරි හොඳයි ඊළඟට ලියන්න උදාහරණාංක 3 ලියන්න වෙලෙන්දෙක් රුපියල් 500කට වෙලෙන්දෙක් රුපියල් 500කට වෙලෙන්දෙක් රුපියල් 500කට මිලදීගත්
සෙරෙප්පු කුට්ටමක් වෙළෙන්දෙක් රුපියල් 500ට වෙළෙන්දෙක් රුපියල් 500ට මිලදීගත් සෙරෙප්පු ජෝඩුවක් වෙළෙන්දෙක් රුපියල් 500ට මිලදීගත් සෙරෙප්පු ජෝඩුවක් සෙරෙප්පු කුට්ටමක් රුපියල් 75ක ලාභයක් තබා ගෙන විකුණයි වෙළෙන්දෙක් රුපියල් 500ට මිලදීගත් සෙරෙප්පු කුට්ටමක් සෙරෙප්පු ජෝඩුවක් රුපියල් 75ක ලාභයක් තබාගෙන විකුණයි හරිද රුපියල් 75ක ලාභයක් තබාගෙන විකුණයි හරිනේ හරි රෝම ඉලක්කන්න එක මොකද්ද මම අහන්නේ බෙලෙන්දා යන සෙරෙප්පු කුට්ටම විකුණන මිල කීයද බෙලෙන්දා සෙරෙප්පු කුට්ටම විකුණන මිල කීයද හොඳයි කීයද ළමයි එන්නේ ඔව් ගත්ත මිලට ලාභය එකතු කරලා තමයි විකුණන්න වෙන්නේ 500ට ගත්තා නම් තව 70 මේ පහක් නේ තව 75ක් තියාගෙන විකුණන්න නම් 575ට විකුණන්න ඕනේ හොඳයි එතකොට පළවෙනි එකේ ළමයි අහන්නේ විකුණුම් මිලනේ විකුණුම් මිල එතකොට විකුණුම් මිල ගන්න ළමයි කරන්න තියෙන්නේ ගත් මිලට එකතු කරන්න ලාභය ගත් මිලට ලාභය එකතු කරන්න ගත් මිල 500යි වෙලෙන්ට 75ක් ලාභ තියාගෙන විකුණද්දී රුපියල් කීයද 575 රුපියල් 575කට තමයි විකුණන්නේ. රුපියල් 575කට විකුණන්නේ. ඒක තේරෙනව නේද? 500ට අරන් 75ක ලාභයක් තියාගෙන විකුණන්න නම් විකුණුම් මිල 575ක් වෙන්න ඕනේ. හරි. ඊළඟට ලාභය වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. හරි වෙලෙන්දා ලැබූ ලාභ ප්‍රතිශතය සොයන්න. හරි ඉක්මන් කරන්න අපි දැන් Zoom class එකේ ළමයි අද 8 වෙනි දවසේ කරන්නේ. කලින් දවස් 7 මොනවා හරි පාඩම් වල රෙකෝඩින් අවශ්‍ය ළමයි ඉන්නවා නම් මේ නම්බරෙට හරිද WhatsApp වලින් මැසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. හරි මේ වගේ නම්බරයකට මැසේජ් එකක් දාලා යාළුවෝ ඉන්නවා නම් අලුතෙන් ආපු ළමයි ඉන්නවා නම් හරිද සියලුම Zoom class වල රෙකෝඩින් අවශ්‍ය අයට ගන්න පුළුවන්. හරි මේ නම්බරයකට මැසේජ් එකක් දාලා හරිද ඊට පස්සේ දැන් මෙහි ළමයි විනෝගොඩ ඇක්ටි ළමයි ටියුට් ගන්න විනෝගොඩ ඇක්ටි ආයතනයෙන් ඊළඟ ටියුට් එක ලබන සතිය වෙද්දී ගන්න. හරි කෙහෙල්ලැල්ලේ ළමයි අපේ ගෙදරින් ටියුට් ගන්න සහ පේපර්ස් හරි මම දැන් මුල් පේපර්ස් පහ ලබන සතිය වෙද්දී හැමෝටම දෙන්නම්. හරි පේපර්ස් වල උත්තර පේපර් එකේම ලියන්න ඕනේ. ඒවල ස්ටෑන් తీරමයි දෙන්නේ. හරි මම පන්ති පටන් ගත්තාම බලනවා කරලා තියෙන්නේ කියලා. සතිය ගානේ එක පේපර් එකක් යනවා. හරිද? 9 පන්ති ඉඳන් 10 11 ඊළඟ අවුරුදු දෙකෙත් ඒ විදිහට යන්නේ. හරි. ඔව් ටියුට් නැති කට්ටිය මට ගොඩක් මැසේජ් එකක් දාන්න බෑ වෙලා 9න් පස්සේ. හරි මේ නම්බරයකට මැසේජ් එකක් දාන්න ටියුට්. හරි දැන් ඔය හැමතිස්සෙම සමහර ළමයි දැන් ක්ලාස් එක පටන් ගද්දි තමයි මේ ගෲප් එකේ සමහර ළමයි ඉන්නවා. ගොඩක් අය ඉන්නවනේ ගෲප් එකේ WhatsApp ගෲප් එකේ. හරි. හොඳයි. ඒ ටික හරියට මොනවා හරි ගැටලු තිබ්බොත් මේ නම්බරයකට මැසේජ් එකක් දාලා ප්‍රශ්න දිනේ වහ ගන්න. හරිද? ටියුට් පේපර්ස් සම්බන්ධ සහ කලින් ක්ලාස් වල රෙකෝඩින්. හොඳයි. දැන් අපි නිකන් හිතලා කියන්න මේකේ උත්තරේ හිතලා කියන්න. ප්‍රතිශතයනේ අහන්නේ. 500කට මෙයා රුපියල් කීයක් ලාභය ලබනවද? 500කට.
500ක් යොදවලා 75ක ලාභයක් උපය ගන්නවා. නේ? නිකන් මම උත්තරේ කියන්නේ අපෙන් අහන්නේ ලාභ ප්‍රතිශතයනේ. ලාභ ප්‍රතිශතය කියලා කියන්නේ තමයි 100කට කොච්චරක් උපය ගන්නවද? 500කට 75ක් උපය ගන්නවා නම් 100කට කොච්චරක් උපය ගන්න පුළුවන්ද? කල්පනා කරන්න. 500කට 75යි. 100කට එන 100කට මෙයාට ලාභය කීයක් එනවද? 500කට හොඳයි 15යි. හරි. නේ මෙච්චරට අච්චර නම් අච්චරට කොච්චරද? සරල ප්‍රශ්න. ඔව්. රුපියල් 100ක මුදලකට මෙයාට රුපියල් 15යි එන්නේ. 200ක මුදලක් යෙදුවොත් 15 දෙකක් 30ක් එනවා. 300ක මුදලක් යෙදුවොත් 15 තුනක් ලාභය 45ක් එනවා. රුපියල් 400ක මුදලක් යෙදුවොත් 15 හතරක් රුපියල් 60ක ලාභයක් එනවා. හරි කියන්නේ 500ක මුදලක් යෙදුවොත් 15 5ක් අන්න රුපියල් 75ක ලාභයක් එනවා. අර ලාභ ප්‍රතිශතය එතකොට 100කට 15. කොහොමද ඒක හදන්නේ? මේ සම්බන්ධයෙන් හදන්නේ. හරි ලාභ ප්‍රතිශතය සමානයි. වෙලෙන්දා ලැබූ ලාභය කීයද? 75යි. හරි ලේසි. වෙලෙන්දා ලැබූ ලාභය 75යි. ගත් මිල 500යි. නිකන් ලියන්න. ලාභය ලියන්නේ 75යි. හරිද? කොතන තේරෙන්නේ නැත්තේ? ගාන හදලා තියෙනවා මේ සම්බන්ධයෙන් හදන්න ඕනේ. සම්බන්ධය මතක තියෙන්න ඕනේ. ලාභය 75යි. ඒක තේරෙන්න ඕනේ. ගත් මිල 500යි. මෙන්න ළමයි අපි පංගුවක් ලෙස ලිව්වා. ගත් මිලෙහි පංගුවක් ලෙස ලාභය. මේක වැඩි කරන්නේ 100ට 100. ලාභ ප්‍රතිශතය ගන්න කිව්වොත් මේ සම්බන්ධය පාවිච්චි කරන්න ඕනේ. හරි? ඔය දැන් හදන විදිහ තමයි මම කියලා දෙන්නේ. කලින් නිකන් කිව්වේ. හදන විදිහ මේක මම කලින් ගන්න නිකන් දල වශයෙන් කිව්වේ. හරිද? හදන්නේ මේමයි. මේ සම්බන්ධය. ලාභ ප්‍රතිශතය ඇහුවොත් ලාභයට ලියනවා හරයට ගත් මිල ලියනවා. වැඩි කරනවා 100ට 100. හා. දැන් මට කියන්න ලාභය 75යි. ගත් මිල 500යි. වැඩි කිරීම 100ට 100. හරි. මෙතන දැන් අපි ගන්නවා 100ට 100 ඒවා එකයි. 500ට 100 ඒවා 5යි. කපන්න ගන්නවා. 100ට 100 ඒවා එකයි. 500ට 100 ඒවා 5යි. ඊට පස්සේ 75 යට 5. 75යි 5යි 5න් කැපුනේ නේ. ඔව්. ඊට පස්සේ 5ට 5 වරක් එකයි. 75ට 5 වරක් කීයද? උඩයටයි කැපුනේ හැටි. නේ? ගුණ කරද්දී උඩයටයි කැපුනේ හැටි. 5ට 5 වරක් එකයි 75ට 5 වරක් කීයද? 15යි. 15යි. 15 වරක් එක මෙතන එන්නේ 15යි. ප්‍රතිශත ලකුණ දිනනවා දාන්න උත්තරේ ප්‍රතිශත ලකුණ. එච්චරයි 100ට 15. 100කට 15ක් මෙයා ලාභය උපය ගන්නවා. 100ක් යෙදුවොත් 15ක් ලාභය උපය ගන්නවා. ඒකයි ප්‍රතිශත ලකුණ තේරුම මේක. නේ? 100ට කොච්චරක්ද? 100කට 15යි. උපය ගන්න ලාභය. 200ක් ගත්තොත් 100ව දෙකක් ඉන්න 15ව දෙකක් උපය ගන්න පුළුවන්. 30ක්. නේ? රුපියල් 300ක් වේදම් කරොත් යට කරොත් ඒ කියන්නේ රුපියල් 300ක් මෙයා යෙදුවොත් මෙයාට උපය ගන්න පුළුවන් 15ව 3ක ලාභයක්. රුපියල් 45ක ලාභයක් ගන්න පුළුවන්. 100ව 4ක් යෙදුවොත් 400ක්. යෙදුවොත් මෙයාට 15ව 4ක් රුපියල් 60ක ලාභයක් උපය ගන්න පුළුවන්. 100ව 5ක් යෙදුවොත් නේ 500ක් යෙදුවොත් 15ව 5ක් 75ක ලාභයක් උපය ගන්න පුළුවන්. පැහැදිලිද? ලාභ ප්‍රතිශතය හොයන්න කිව්වොත් මේකෙන් හදන්න ඕනේ. උඩයට ಗುಣ කරන්න පුළුවන්. ඔව් ඉතින් උඩයට ಗುಣ කරනවා කියන්නේ මේ උඩයටයි අපි කපනවා කියන්නේ සරල කරනවා. බෙදනවා කියන එකනේ. ಗುಣ කරද්දී කරේලා ඒවා කැපුවේ හැකි. දැන් මේවා ඉතින් අහන්න එපා. මේවා දන්න. අපි කලින් කරේ භාග පාඩමනේ. තුන්වෙනි පාඩම කරේ භාග. මේක සුළු කරන්න දන්නේ නැහැ කියන්න එපා දැන්. භාග පාඩම මේ හොඳට හැදුවා මේ ගණන්. මේ වැඩි කරන්නේ හැදුවේ නැද්ද ඕන තරම්. මේ උඩයටයි කපලානේ. උඩයටයි කපලා ඉතුරු වෙන ඒවා ಗುಣ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ගන්න හදන්න තියෙන්නේ. හරි භාග මතක නැත්නම් මේ රෙකෝඩින් ටික බලන්න ආවේ. හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි බලමු අලාභ කරන අවස්ථාව. හරි. කියන්නේම තව එකක් එහෙම කියන්නකො හරි. කියන්න මේ ගන්න ඊළඟ උදාහරණාංක කීයද? 4ද? උදාහරණාංක 4ද? උදාහරණාංක 4. හරි. ලියන්න මෙහෙම.
ලියන්න වෙලෙන්දෙක් ඔන්න දැන් පොඩක් මම වෙනස් විදියට ගානක් දෙන්නේ හොඳට අහගන්න වෙලෙන්දෙක් රුපියල් 200ට මිලදී ගත් වෙලෙන්දෙක් රුපියල් 200ට මිලදී ගත් පොතක් වෙලෙන්දෙක් රුපියල් 200ට මිලදී ගත් පොතක් වෙලෙන්දෙක් රුපියල් 200ට මිලදී ගත් පොතක් 150ක ලාභ ප්‍රතිශතයක් 150ක ලාභ ප්‍රතිශතයක් තබාගෙන ලාභයක් නෙමෙයි ලාභ ප්‍රතිශතය හරිද වෙලෙන්දෙක් රුපියල් 200ට මිලදී ගත් පොතක් 150ක ලාභ ප්‍රතිශතයක් ලාභ ප්‍රතිශතයක් තබාගෙන විකුණයි හරි මං කිව්ව එක තේරෙනවද වෙලෙන්දෙක් 200ට ගත්ත පොතක් 150ක ලාභ ප්‍රතිශතයක් රුපියල් 50ක ලාභයක් තබාගෙන නෙමෙයි මෙතන කියන්නේ 150ක ලාභ ප්‍රතිශතයක් තබාගෙන භාණ්ඩය විකුණයි රෝමි ලක්කම් 1 වෙලෙන්දාට ලැබෙන ලාභය සොයන්න වෙලෙන්දාට ලැබෙන ලාභය සොයන්න දැන් ඔය ගාන හදන්නේ කොහොමද හිතන්න වෙන ඔය ගානනේ හරි දැන් වෙලෙන්ද ළමයි මේ පොත ගන්නේ නේ මේ වෙලෙන්ද මේ පොත රුපියල් 200කට ගන්නේ නේ අර මෙයාට විකුණනවානේ විකුණද්දී ළමයි මෙයාට ලැබෙන ලාභ ප්‍රතිශතය තමයි 150. එතකොට රුපියල් 50ක් කියලා නෙමෙයි මෙතන කියන්නේ. ලාභ ප්‍රතිශතය 150යි. වෙලෙන්දාට ලැබෙන ලාභය කොහොමද හොයන්නේ? පන්ති ඉවර වෙද්දී 7:25 වෙනවා. 7:25 තමයි. වෙලෙන්දාට ලැබෙන කාටවත්ම කියන්න පුළුවන්ද වෙලෙන්දාට ලැබෙන ලාභය සහ භාණ්ඩයේ ඊට පස්සේ විකුණන මිල ලාභය හොයාගත්තට පස්සේ විකුණන මිල එව්ව හැකිනේ වෙලෙන්දාට ලැබෙන ලාභය 50 නෙමෙයි ඒ 100කට 50ක් නේ 250 කියන්නේ මොකද්ද විකුණුම් මිලද නෑ 100යි කොහොමද 100ක් කියන්නේ ලාභය දැන් ළමයි මේකනේ වැඩේ මේ වෙලාවේ ලාභ ප්‍රතිශතයෙන් මේ දීලා තියෙන්නේ ඒ කියන්නේ ළමයි වෙලෙන්දා උදා ගන්න වෙලෙන්දා රුපියල් 100ක මුදලක් යෙදුවා නම් 100ට 50ක ලාභයක් වෙලෙන්දාට ලැබෙනවා උදා ගන්න හරිද වෙලෙන්දා මේකේ තේරුම මොකද්ද මේ ලාභ ප්‍රතිශතයේ 100ට 50යි කියන එකේ තේරුම මොකද්ද මේකේ තේරුම මොකද්ද ලාභ ප්‍රතිශතයේ තේරුම මොකද්ද? තේරුම 100කට 50. 100කට 50. වෙලෙන්ද රුපියල් 100ක් එදෙව්වා නම් 50ක ලාභයක් වෙලෙන්දට හොයාගන්න පුළුවන්. හැබැයි මට කියන්නේ වෙලෙන්දා පොත ගන්න කීයක් යොදවලා තියෙනවද? 200ක්. එතකොට ළමයි 100කට 50ක ලාභයක් ලැබෙනවා නම් 200කට කීයක ලාභයක් ලැබෙනවද වෙලෙන්දට?
මේකේ තේරුම 100කට 50ක ලාභයක් වෙලෙන්දට ලැබෙනවා. 100ක් යෙදුවා නම් 50ක ලාභයක් ලැබෙනවා. 200ක් යෙදුවා නම් ලාභය කොච්චරද? ඈ 100 ඒව දෙකක් 200යි නේ. එහෙනම් 50 ඒව දෙකක් කීයද? රුපියල් 100ක ලාභයක් ලැබෙනවා. ඒක තමයි තේරුම් ගන්න වෙන්නේ. රුපියල් 100ක ලාභයක් ලැබෙනවා. එහෙනම් ළමයි වෙලෙන්දා රුපියල් 100ක ලාභයක් ලබනවා මේ වෙලාවේ. එහෙනම් භාණ්ඩේ විකුණන්නේ කීයටද? පොත. ගත්ත මිලට මේ ලාභය තබාගෙන විකුණන්නේ රුපියල් 300කට තමයි විකුණන්නේ. දැන් ළමයි මේකේ ලාභය හොයන්න ක්‍රමයක් තියෙනවා. මම ඒකත් දෙන්නම්. හරි. මේවා නිකන් හදාගන්නත් පුළුවන්. ලාභය මේ විදියට. එහෙම නැත්නම් ළමයි සම්බන්ධයක් තියෙනවා ලාභය හොයන්න. අපිට ගානක ළමයි භාණ්ඩයේ ගත් මිලයි ලාභ ප්‍රතිශතයේ දුන්නාම අපිට කරන්න තියෙන්නේ ලාභය හොයන්න. මොකද මේ භාණ්ඩයේ ගත් මිල අපි වැඩි කරනවා 100ට ලාභ ප්‍රතිශතය. 100ට ලාභ ප්‍රතිශතය වෙන සම්බන්ධය. දැන් අපිට කරන්න තියෙන්නේ ලාභය හොයන්න මේ වගේ වෙලාවක භාණ්ඩයේ ගත්ත මිල කීයද තමයි 200යි නේ. පොත ගත්තේ 200ට. මොක වැඩි කරන්න 100ට ලාභ ප්‍රතිශතය 50යි. බලා ගන්න හොඳට මේ සම්බන්ධ ටික පොඩ්ඩක් මේකේ සම්බන්ධ ගොඩක් තියෙනවා. 100ට 50න් වැඩි කරන්න යනවා එතකොට. වැඩි කරද්දී වෙන මේ 100ට 100 ඒවා 1යි 200ට 100 ඒවා 2යි. දෙවරක් 50 කීයද? දෙවරක් 50 රුපියල් 100. වෙලෙන්දාට ලැබෙන ලාභය රුපියල් 100. හොඳයි මේ සම්බන්ධය අපරායයෙන් ඉන්න පොදු කරගන්න. ලාභයේ සමානයි ගත් මිල වැඩි කරන්න ඕනේ 100ට ලාභ ප්‍රතිශතය. දැන් කොමිස් වට්ටම් වලට එද්දිත් මේ ටිකමයි ඔහොමම තියෙන්නේ. මේ සම්බන්ධතා ටික ඔහොමම තියෙනවා. කොමිස් වට්ටම් වලට ඔය ටික ඔහොමම තියෙනවා. සතු බෑලෙන් ඊළඟ කොටු කරගන්න. හරි. පොඩක් මේකේ ටිකක් හිතන්න ඕනේ සමහර ගණන්. හරි. මේක තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි මේ කිව්ව එක. දැන් රෝමිලක්කන් දෙක මේ පොත විකුණන මිල කීයද? මේ වෙලෙන්දා පොත විකුණන මිල කීයද? ඒක නම් ලේසි. දැන් මේක අතර එක තමයි ඔකට තේරුම් ගන්න ඕනේ මේ සම්බන්ධය පාවිච්චි කරන්න මතක තියාගන්න වෙනවා. හරි. වෙලෙන්දා නැත්නම් රෝමිලක්කන් දෙක පොත විකුණන මිල කීයද? පොත විකුණන මිල හොයන්න මොකද කරන්න ඕනේ? පොත විකුණන මිල හොයද්දී ගත් මිලට ලාභය එකතු කරගන්න හරිනේ. ගත් මිල කීයද? රුපියල් 200 නෙගත් එක වෙලෙන්දා 200ට අරන් අපිට මෙතන ඉන්නේ 100ක ලාභයක්. තබාගෙන ඉන්න පොත. එහෙනම් රුපියල් 200යි 100යි 300ට තමයි පොත විකුණලා තියෙන්නේ. 300ට. හරි. ලාභ ප්‍රතිශතය 100ට 50යි. එහෙනම් ළමයි මෙයා 300ට විකුණලා තියෙනවා පොතනේ. 200ට ගත්ත පොත 300ට වික්කා. ඔව්. 300ට වික්කා නේ. එතකොට අපිට ඕන නම් නිකන් බැලුවේ ඇයි මේක හරියට කියලා මෙහෙම. දැන් අපි කලින් ඉගෙන ගත්තා නේද තමයි ලාභ ප්‍රතිශතය වල සම්බන්ධය අපිට. ලාභ ප්‍රතිශතය අපි බලමු 100ට 50 එනවද කියලා මේකේ. එනවා නම් හරිනේ. ඔව්. හරියන්නේ මෙයා 300ට වික්කේ. 200ට ගත්ත පොතක් 300ට වික්කා. ලාභය 100යි. එතකොට
මට ලාභ ප්‍රතිශතය හොයන සම්බන්ධ නම් කලින් රතු පෑනේ කොටු කරගන්න දුන්නා. ලාභ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? ලාභය බලන්න බෙදන්න ඕනේ ගත් මිල. ලාභය යටින් ගත් මිල ලියලා 100 100න් වැඩි කරන්න ඕනේ. මතකයි නේද මේක අපි කලින් කොටු කරගත්තේ? ඔව්. ලාභය රුපියල් 100යි. ගත් මිල 200යි. මේක බලා ගන්න. වැඩි කිරීම 100ට 100. එතන බලන්න 100ට 100 එකයි 200ට 100 දෙකයි. 100 දෙකෙන් ගැපුවා අපි දෙන්නේ. දෙකට දෙකක් එකයි 100ට දෙකක් 50යි. එහෙනම් 50 එන්නේ ප්‍රතිශත ගන්නනේ ලාභ ප්‍රතිශතේ 50යි 100ට. හරි. එනවනේ ලාභ ප්‍රතිශතේ 150ක් වෙනවා ගන්න. හරි ඒ කියන්නේ. මේ විලා කියලා දුන්නේ මෙතන හදලා වෙන්නේ මේක අවශ්‍ය නැහැ ගන්න හදන්න මේ 150ක් වෙනවා කියලා වෙන්නේ. හරි උදාහරණයක් 5. උදාහරණයක් 5. ඒ අන්තිමට මම 150 යනවා කියලා පෙන්නුවේ ගාන අපි හදපු විදිහ හරිය කියලා පෙන්වන්න ඉතින්. හරි. හොඳයි. ඊළඟට හරිද? දැන් මේකේ ළමයි එක එක විදිහ වලට ගණන් තියෙනවා. හරි. අපි ඊට පස්සේ ළමයි යමු අලාභ. හරි. ඊළඟ මේ උදාහරණයක් උදාහරණාංක 5. ලියන්න. රුපියල් 1000කට මිලදීගත් රුපියල් 1000කට මිලදීගත් රුපියල් 1000කට මිලදීගත් සපත්තු ජෝඩුවක් රුපියල් 1000කට මිලදීගත් සපත්තු ජෝඩුවක් අපි කියමු මෙහෙම ඩැමේජ් වෙනාට කියන්නේ පළුදු වීමක් නිසා රුපියල් 900කට විකුණුවේය. පළුදු වීමක් නිසා රුපියල් 900කට විකුණුවේය. හරි 1000කට මිලදීගත් සපත්තු ජෝඩුවක් හරි පළුදු වෙලා හරි මීයෝ කාලා හරි මොකක් හරි නේද? පළුදු වීම නිසා රුපියල් 900කට තමයි වෙලෙන්ද විකුණන්නේ. හරි. රොමිලක්කන් එක හරිද? අලාභය සොයන්න. අලාභය. හරි. අලාභය සොයන්න. අලාභය තමයි හොයන්නේ. මේක ඕනනම් රත් වෙන විදිහට පොඩු කරගන්න ඕන. අලාභය හොයන්නේ තමයි දැන් එකක් මිල වැඩි 1000ට ගත්ත එක විකුණන්නේ 900කට නේ. ඒකට අලාභය හොයන්නේ පාඩුව. මේක පොඩු කරගන්න අලාභයක් හොයන්නේ ගත් මිලෙන් විකුණුම් මිල තමයි අඩු කරන්න වෙන්නේ. ගත් මිලෙන් විකුණුම් මිල අඩු කරන්න. හරි ගත්ත මිල රුපියල් 1000යි. සපත්තු ජෝඩුව 1000ට වෙලෙන් තරම් වික්කේ 900ට. රුපියල් කීයද ළමයි අලාභය පාඩුව? රුපියල් 100ක පාඩුවක් වෙලා තියෙනවා. ඒක තේරෙනවනේ කාටද? ඔව්. ඒක තේරෙනවා. රුපියල් 100ක පාඩුවක් අලාභයක් වෙලා තියෙනවා වෙලෙන්දාට. ඊට පස්සේ මම අහනවා ළමයි මේ වෙලෙන්දාට සිදු වූ අලාභ ප්‍රතිශතය. හරිද? අලාභ ප්‍රතිශතය සොයන්න. අලාභයේ ප්‍රතිශතය 100ට කොච්චරක් පාඩු වෙනවද කියලා බලමු. 1000කට නම් 100ක් තමයි පාඩු වෙන්නේ.
අලාභ ප්‍රතිශතය සොයන්න. අලාභ ප්‍රතිශතය සොයන්න. දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අලාභ ප්‍රතිශතය. හරි එතකොට මම නිකන් කියන්න ප්‍රතිශතයක් කියන්නේ 100කට කොච්චරද කියන්නේ 100ට කොච්චරද නේ? පාඩු 100කට කොච්චරද? දැන් ළමයි මට කියන්න මෙයා 1000ක් යෙදුවාම 1000ක් යෙදුවාම වෙලෙන්න කොච්චරක් පාඩු වුණාද? 100ක් පාඩු වුණාද? 1000කට 100ක් පාඩුයි. වෙලෙන්න 100ක් යෙදුවා නම් කීයක් පාඩු වෙනවද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? හිතලා කියන්න නිකන්. වෙලෙන්න 1000ක් හරි. වෙලෙන්න 1000ක් යෙදුවා නම් 100ක් පාඩු වෙනවා. වෙලෙන්න 100ක් යෙදුවා නම් 10ක් පාඩු වෙනවා. එහෙනම් ප්‍රතිශතය 100ට 10යි. අපි ගලමු මේක හදන්නේ මෙහෙම එනවා. අලාභ ප්‍රතිශතය හොයද්දී අර ලාභ ප්‍රතිශතය හොයනවා වගේම තමයි කියලා ගන්න. අර කියන්නේ අලාභ ප්‍රතිශතය හොයද්දී මෙතන අලාභ භාගය වෙනවා. අලාභය කියන්නේ උඩින් යටි කියන්නේ ගත් මිල. වැඩි කිරීම 100 මෙන්න අලාභ ප්‍රතිශතය වෙන සම්බන්ධය. අලාභ ප්‍රතිශතය වෙන සම්බන්ධය. අලාභ ප්‍රතිශතය වෙන සම්බන්ධය. ඉතින් මේක ගොඩක් මේකේ සමීකරණ ගොඩක් තිබ්බට ළමයි එහෙම බය වෙන්න එපා. හරිද? සම්බන්ධතා ගොඩක් තියෙනවා තමයි. එහෙම මතක තියාගන්න ලොකුවටම දේවල් නෑ. සාමාන්‍ය දේවල් තියෙන්නේ. හරි. දැන් මේ වෙලාවේ වෙලෙන්දාට ඇවිත් පාඩුව අලාභයේ රුපියල් 100යි. වෙලෙන්දා රක්ත මිල 1000යි. සවත්තු කොට වැඩි කරන්න 100ට 100. එතකොට මෙතන බිඳුවකට මේ 10 100ට 100 එකයි 1000ට 100 ඒවා 10යි. 100ට 100 ඒවා එකයි 1000ට 100 ඒවා 10යි. 10ට 10 ඒවා එකයි 100ට 10 ඒවා 10යි. 10 වරක් එක 10ක් වෙනවා හරියන එකයි කිව්වනේ. එක ලියන්න ඕනේ නෑ නේ. හරි නේද? මේක කීයද? 100ට 10යි. වෙලෙන්දා ලැබූ අලාභයේ ප්‍රතිශතය. හරි. හොඳයි දැන් අපි ළමයි එමු ගණන් කීපයක් හදන්න. උදාහරණාංක 5නේ. හරි තව එක ගණනක් අපි හදලා එමු ප්‍රශ්න වලට. හරි. මේක හරියට තේරුම් ගත්තොත් අපිට කොමිස් සහ වට්ටම් ටික තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්. අමාරු නෑ. මේ සම්බන්ධතා ටිකම තමයි ඒකෙත් තියෙන ගණන් හදන්න. හරි. උදාහරණාංක 5ද 6ද? 6නේ. උදාහරණාංක 6. උදාහරණාංක 6. හරි කියන්න මේව. උදාහරණාංක 6. කියන්න වෙලෙන්දෙක් රුපියල් 500ට මිලදී ගත් වෙලෙන්දෙක් රුපියල් 500ට මිලදී ගත් කෙසෙල් කැනක් තැලීම නිසා
100ට 25ක අලාභ ප්‍රතිශතයක් 125ක පාඩු ප්‍රතිශතයක් අලාභ ප්‍රතිශතයක් 125ක අලාභ ප්‍රතිශතයක් සහිතව විකුණයි සියයට 25ක අලාභ ප්‍රතිශතයක් සහිතව විකුණයි පාඩුවක් වෙලා තියෙන්නේ 500ට ගත්ත කෙසෙල් කැන තැලිච්ච හින්දා මෙතන මේ කියන්නේ රුපියල් 25ක පාඩුවක් තබාගෙන නෙමෙයි 125ක අලාභ ප්‍රතිශතයක් තබාගෙන තමයි විකුණලා තියෙන්නේ පාඩුවක් වෙලා තියෙනවා හරි එක වෙලෙන්දා ලැබූ අලාභය සොයන්න වෙලෙන්දා ලැබූ අලාභය සොයන්න වෙලෙන්දා ලැබූ අලාභය සොයන්න පාඩුව ඔව් හරි මේක හදද්දී අපිට අර කලින් සම්බන්ධය ගන්න පුළුවන් නේ මේ වගේ ගණක් වල දුන්නා ලාභ ප්‍රතිශතයක් තබාගෙන විකුණන අවස්ථාවක් හොඳයි දැන් මේක අපි සාමාන්‍ය නිකන් හිතුවොත් කොහොමද ගන්න උත්තරේ බලන්න හොඳට අහගන්න දැන් තමයි වෙලෙන්දා රුපියල් 500ට ගත්ත මේ කෙසෙල් කෑන අහගන්න වෙලෙන්දා රුපියල් 500ට ගත්ත කෙසෙල් කෑන අඩුවට නේ විකුණන්නේ මේ වෙලෙන්දා 500ට ගත්තා. මෙයා විකුණන්නේ 100ට 25ක පාඩුවක් සහිතව. මේක තේරුම මොකක්ද කියලා පොඩි? හොඳයි ඉතින්. හරිද? 100කට 25ක පාඩුවක් වෙනවා. නැතුව මේ 500ට 25ක් කියලා නෙමෙයි තියෙන්නේ උතන. දැක්කනේ? ඔව් හොඳයි. දැන් තේරෙන්න ඕනේ. මේකේ ප්‍රතිශත ලකුණු තේරුම ළමයි 100කට කොච්චරක්ද කියන එක හැමතිස්සෙම හැමතැනම මතක තියාගන්න ලාභ අලාභ වට්ටම් පොලිය ඊට පස්සේ කොමිස් නේ ඔය හැමතැනම ප්‍රතිශත ලකුණක් දැම්මම මේකේ තේරුම 100ට කොච්චරක්ද කියන එක තමයි ඒකේ තේරුම. ඒ වෙනදා ළමයි 100කට 25ක රුපියල් 100කට රුපියල් 25ක පාඩුවක් තබාගෙන තමයි කරන්නේ. 100කට වෙලෙන්දට 25ක් පාඩුවක්. එහෙනම් ළමයි 500කට කීයක් පාඩු වෙනවද? මෙච්චර අක්ෂර නම් අක්ෂරට කොච්චරද? හරිද 100 පහක් මේ 500 කියන්නේ යන්නේ 100ට 25යි නම් 500ට කොච්චරද බලන්න 25 ඒවා කීයක් වෙනවද ඈ පහක් වෙනවා ඒ කියන්නේ රුපියල් කීයක්ද 125ක් පාඩු වෙනවා හරි දැන් අපිට හැදෙන්නේ මේ සම්බන්ධය දාන්න වෙන සම්බන්ධය හරි මේ වගේ වෙලාවක අපිට කෙලින්ම අර ලාභය හොයනවා වගේ රතුපෑනේ දීලා පොදු කරගන්න අලාභය හොයද්දී කරන්න තියෙන්නේ හරිද එතන අලාභය හොයද්දී අපිට අලාභ ප්‍රතිශතය දුන්න හින්දා භාණ්ඩයේ ගත් මිල වැඩි කරන්න නේ දැන් 100කට නම් 25යි අලාභය එහෙනම් මෙච්චරකට කොච්චරද බලන්න 100ට අලාභ ප්‍රතිශතය වැඩි කරන්න වෙනවා අලාභ ප්‍රතිශතය අතු බැරි පොඩු කරගන්න භාණ්ඩයේ ගත් මිල වැඩි කිරීම 100ට අලාභ ප්‍රතිශතය 100ට අලාභ ප්‍රතිශතය. ඉතින් මේ පාඩමේ එන්න පුළුවන් එක එක ගණන් රටා වලින් ගණන් කීපේ ගානේ හදාගෙන යන්නේ මේ. හරිද? අනිවාර්යෙන් විභාගෙට එනවා. මේකෙන් නේද අරගෙන නේද මොකෙන් හරි එනවා ගණන් කොහොමද? අනේ මේවා දිගටම 10 පන්තියක් ගියාම එනවා 11 පන්තියකින් දෙනවා. ඕලෙවල් පේපර් එකෙත් මේක ගණන් එනවා. හරි මේක වැදගත් 9 පන්තිය තමයි මේ පාඩම දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඕවා දිගටම ප්‍රශ්න වල දානවා ගණන් පේපර්ස් වල. ඒකෙන්ද වැදගත් පාඩමක් ඈ. හරි. හොඳයි. එතකොට මට කියන්න මෙතන අලාභ ප්‍රතිශතය හරි. දැන් වෙලෙන්දාට සිදුවෙච්ච අලාභය හොයද්දී භාණ්ඩයේ ගත්තේ කෙසෙල් ගැන 500ක්. අපි දන්නවා මේක දුන්නා අලාභයේ ප්‍රතිශතය 100කට 25යි ගන්න. නේ? 100කට රුපියල් 25ක අලාභයක් වෙනවා නම් පාඩුවක් වෙනවා නම්
500කට කොච්චරක්ද බලන්න 500 වැඩි කරන්න 100ට 20යි. එතකොට මෙතන 100ට 100ම එකයි 500ට 100ම 5යි. 5 වරක් 25 කී දෙන්නේ? 5 වරක් 25 125යි. 5 වරක් 25 රුපියල් 125ක පාඩුවක් වෙලා තිනවා කෙසෙල් ගැන විකුණද්දී. 500ට අරන් 125ක පාඩුවක් සහිතව තමයි කෙසෙල් ගැන විකුණලා තියෙන්නේ. එහෙනම් මගේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? කෙසෙල් ගැන විකුණු මිල සොයන්න. කෙසෙල් ගැන විකුණු මිල සොයන්න. කෙසෙල් ගැන විකුණු මිල සොයන්න. මට උත්තරයක් දෙන්න බලන්න හැමෝම. කෙසෙල් ගැන විකුණු මිල සොයන්න. අලමයි විකුණු මිල ගන්න මොකද කරන්නේ මේ වෙලාවේ? විකුණු මිල ඔව් හරියට විකුණු මිල ගන්න ගත් මිල 500යි. මෙයාට සිදුවෙච්ච අලාභය 125ක අලාභයක් වෙනවනේ. පාඩුවක් නේ අලාභය. ගත් මිලේ අලාභය අඩු කරන්න. ගත් මිල රුපියල් 500යි. යෝගික පාඩුව අඩු කරන්න. ඒකට රුපියල් කීයද දෙන්නේ? 375යි. අන්න 500කට ගත්ත කෙහෙල් කැන 375ට විකුණුණා. ඉතින් රුපියල් 125ක් පාඩුයි. අලාභය. හොඳයි. මට පොඩක් කියන්න දැන් ඕවා තමයි ලාභ අලාභ වල අපිට එන ගණන්. මම දැන් තනියම ගණන් ටිකක් හදන්න දෙන්න හදන්නේ. ලබන සතියේ අපි කොමිස් ප්‍රතිශත ටික මේ වටම් එක ඒක පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටික ලබන සතියේ කරමු. හරි. දැන් එන්න ඔයගලගේ අර ටියුට් එක ගන්න නැත්නම් හරි 4 2 අභ්‍යාසය. ඔතන 4 1 අභ්‍යාසය ලේසි ප්‍රශ්න තියෙන්නේ. ඒක මාර්ක් කරගන්න 4 1 අභ්‍යාසය ගෙදර වෙන්නේ කොහොමද 4 1 ගෙදරදී හදන්න මාර්ක් කරගන්න 4 1 අභ්‍යාසය ගෙදරදී හදන්න ඕනේ. දැන් දාන්න පොතේ 4 2 අභ්‍යාසය 4 2 අභ්‍යාසය මම දැන් මේ කියලා දුන්නා වගේ ගණන් තියෙන්නේ. අර මෙන්න ප්‍රශ්න අපි වහන්නේ මේකේ. 4 2 අභ්‍යාස දැන් පටන් ගමු. ප්‍රශ්නාංක දෙකෙන් පටන් ගන්න. බබුව ඒකත් ඔයගොල්ලෝ ඔව්. හරි. ටියුට් එක නැති කට්ටියකින් මගෙන් ඉල්ල ගන්න ඕනේ. print out එකක් හරි දාගන්න. PDF එක. හරි 4 2 අභ්‍යාසය. 4 2 අභ්‍යාසය. හරි පන්ති පටන් ගත්තට පස්සේ අහන්න එපා. ඔය කලින් අහලා ඒක විස්තර දැනගන්න ඕනේ. මම නම්බරේ කලින් නම් දීලා ඉස්සරහින් ටියුට් සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා. පන්ති වෙලාවට අහන්න එපා ඒ සම්බන්ධයෙන්. ඒක කලින් ඔක්කොම ටික හදා ගන්න ටියුට් තියෙනවා. හරි. ප්‍රශ්නාංක දෙක මොකටද ගන්න කියවන්න. පොතේ කියන්නේ කා ගන්න. 4 2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක දෙක. ප්‍රශ්න දැන් ලියලි ඉන්නේලා නැහැ දෙකටම. හරි. දැන් කොහොමද දිගටම ප්‍රශ්න ලියවන්න ඊට පස්සේ මේ ටියුට් එකත් එක්ක යන්නේ ගණන්. ප්‍රශ්නාංක දෙකම ගාන හදන්න තියෙන්නේ. හරි. 4 2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක දෙක. මෙමය ගානේ තියෙන්නේ. ඇදුම් වෙලෙන්දෙකු රුපියල් 500ට මිලදී ගත්ත කලිසමක් රුපියල් 650ට විකුණයි නම් වෙලෙන්දා ලබන ලාභය සොයන්න. 2 ලාභ ප්‍රතිශතය සොයන්න. හරි. ඒක වෙලෙන්දා ළමයි වෙලෙන්දා රුපියල් 500ට ගත්ත කලිසම විකුණනවා රුපියල් 650ට. එක ලාභය විකුණුම් මිලෙන් අඩ ගත් මිල අඩු කරන්න 650න් 500ක්. එතකොට රුපියල් 150ක ලාභයක් තමයි එන්නේ. රුපියල් 150ක ලාභයක් එන්නේ. 4 2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක දෙක ඉක්මනට අහමු. හරි. ලාභ ප්‍රතිශතය අහනවා. ඔව් මොකක්ද දෙක. ලාභ ප්‍රතිශතය මතකද ගන්නේ කියන්නේ? ඔව් ලාභ ප්‍රතිශතය ගත්තී ලාභයේ බෙදන්න ඕනේ ගත් මිලේ. ලාභයේ 150යි. යටිලියන් ගත් මිල 500.
ඕක වැඩි කරන්න ඕනේ 100ට 100ෙන්. මතක තියාගන්න. ලාභ ප්‍රතිශතයෙන් හොයද්දී ලාභය උඩින් ලියන්නේ යටින් ගත් මිල වැඩි කරන්න 100ට 100ෙන්. 500කට 500ක් යොදවලා 150ක ලාභයක් හොයාගත්තා නම් 100ක් යෙදුවොත් කීයක ලාභයක්ද එන්නේ? ඒක තමයි ලාභ ප්‍රතිශතයෙන් එන්නේ. කීයද? ඔව් 100ට 100 එකයි. හරි. 500ට 100 ඒවා 5යි. 5ට 5 ඒවා එකයි. 150ට 5 ඒවා 30යි. 30යි ප්‍රතිශත ලකුණ තියෙනවා. 100ට 30යි. 100කට මෙයාට 30ක ලාභයක් ලැබෙනවා 100කට. 200කට 30 ඒව දෙකක් 60ක් එනවා. 300කට 30 ඒව තුනක් 90ක ලාභයක් එනවා. 400කට 30 ඒව හතරක් 120ක ලාභයක් එනවා. 500කට 30 ඒව පහක් 150ක ලාභයක් එනවා. හරි 100ට 30යි. ප්‍රශ්නාංක 3 ඉක්මනට බලන්න කොහොමද? තව විනාඩි 15ක් වගේ ඉන්නේ. ප්‍රශ්නාංක 3 හරි හරි හොඳයි. ප්‍රශ්න අංක 3 ප්‍රශ්නාංක 3 රුපියල් 2500ක් වටිනා විදුලි ස්ට්‍රික්කයක් අයන් එකක් රුපියල් 2300ට විකිණීමෙන් අන්න 2500ට ගත්ත විදුලි ස්ට්‍රික්කය නේ ගණන් අඩු වෙනවාම නේ පහළ බැසීමක් වෙන්න පුළුවන් ගණන් අයන් වල මිල කාලයකට අඩු වෙනවා කාලයකට වැඩි වෙනවා නේ. ඔව් 2500කට ගත්ත අයන් එක 2300ට වික්කා. සිදු වූ අලාභය සොයන්න. ආඩුව. අලාභය විකුණු මිල 2300යි. ලක් මිල 2500යි. ලක් මිලෙන් විකුණු මිල 2300 අඩු කරන්න. අලාභය රුපියල් කීයද? රුපියල් 200යි. වෙලෙන්කට රුපියල් 200ක ආඩුවක්. මේක අලාභ ප්‍රතිශතය සොයන්න. නේ? අර වගේ තමයි අලාභ ප්‍රතිශතය හොයද්දී අලාභය ලියන්නේ 200යි. යටි ලියන්නේ ගත් මිල 2500. වැඩි කිරීම 100ට 100. කීයද එන්නේ? නේ මතකයිනේ? අලාභ ප්‍රතිශතය හොයද්දී අලාභය ලිව්ව උඩින් යටි ලියනවා ගත් මිල වැඩි කරන්න ඕනේ 100ට 100. අමතක වෙන්න බෑ. හරි. මෙතන 100ට 100 එකයි. නැත්නම් බිඳුවක් කපන්න. මෙතන බිඳුවක් කැපුණාම මේකට 25යි එන්නේ. 2500 100 25යි. ඊට පස්සේ 25ට 25 එකයි. 200ට 25 8යි. එහෙනම් තමයි කීයද උත්තරේ? 8 වරක් එක 8යි නේ. 100ට 8යි. 100ට 8යි කියලා එන්නේ. 100ට 8යි. උත්තරේ 100ට 8යි. 100ට 8යි. හරි. ප්‍රශ්නාංක 4. නෑ වන්දි තව විනාඩි 10ක් වගේ කරමු. මේ ගණන් ටික හදලා ඊට පස්සේ නවත්තමු. ප්‍රශ්නාංක 4. ප්‍රශ්න අංක 4. දෙලෙන්දෙන් රුපියල් 18 බැගින් අඹ ගෙඩි 100ක් මිලදී ගනී. මම අහනවා බෙලෙන්ඩට රුපියල් කීයක් යනවද අඹ ටික ගන්න? අඹ ගෙඩියක් 18 ගානේ අඹ ගෙඩි 100ක් ගන්නවා. බෙලෙන්ඩට අඹ ටික ගන්න කීයක් යනවද? රුපියල් 18 බැගින් අඹ ගෙඩි කීයද? 100ක් ගත්තොත් රුපියල් කීයක් යනවද බෙලෙන්ඩට? රුපියල් 1800ක් යනවා. බෙලෙන්ඩ රුපියල් 1200ක් යොදවලා අඹ ගෙඩි
ගන්නවානේ. හරිද? අඹ ගෙඩි 100ක්. අඹ ගෙඩියක් රුපියල් 18 ගාන ගෙඩි 100ක් ගන්නවා. ඊට පස්සේ නරක් වීම නිසා අඹ නරක් වෙනවා සමහර ඒවා. අඹ ගෙඩි 20ක් ඉවත් කළ අතර උදාහරණ ගන්න අඹ ගෙඩි 100ක් ගත්තා ළමයි. අඹ ගෙඩියක් 18 ගානේ අඹ ගෙඩි 100ක් ගත්තා. ඊට පස්සේ ඕකෙන් ළමයි අඹ ගෙඩි කීයක් නරක් වෙනවද? 20ක්. ඒක විකුණන්න බෑ. ඒක ගෙඩි 20 කරලා දාන්න. හරි කියන්න. එහෙනම් මෙයා විකුණන්නේ අඹ ගෙඩි කීයද? අඹ ගෙඩි 100න් 20ක් අයින් කරන්න. 100න් 20ක් අයින් කරාම අඹ ගෙඩි කීයද එන්නේ? 100න් 20ක් අයින් කරාම අඹ ගෙඩි 80යි. එහෙනම් ළමයි මෙයා විකුණනවා. හරි නරක් වීම නිසා අඹ ගෙඩි 20ක් ඉවත් කළ අතර ඉතිරි අඹ ගෙඩි ටික 80. හොඳ අඹ ටිකනේ. ඔව්. අඹ ගෙඩි 100ක් ගත්තා 20ක් නරක් වුණා අයින් කරා. ඊටු හොඳ අඹ ගෙඩි 80 රුපියල් ගෙඩියක් කීය ගානද? ඉතිරි අඹ තොගය රුපියල් 30 බැගින් විකුණයි. මට දැන් කියන්න ඉතුරු අඹ ගෙඩි 80 30 බැගින් වික්කහම මෙයාට කීයක් එනවද විකුණු මිල? අපි ගන්න ඉතුරු අඹ ගෙඩි 80 රුපියල් 30 ගානේ වික්කහම රුපියල් කීයක් එනවද? පොඩක් ගන්න. දැන් කීයක් එයාගේ අතට එනවද ඔක්කොම? 8 වරක් 3 24යි බිංදු දෙකක් තියෙනවා ගන්න. රුපියල් කීයක් එනවද? ඔව් කවුරුත් හදලා තිබුණේ නැහැ උත්තරේ. 2400යි. එයා රුපියල් 1800ක් යොදවලා ගත්ත අඹ තොගය හරිද? නරක් වුණාට අවුලක් නැහැ ගෙඩි 20ක්. ඒක අවුලක් නෑ ළමයි. ඇත්තටම ඔය වෙලෙන්දුන්ට ඔය ඔක්කොම විකුණන්න බෑනේ. පොඩ්ඩක් හරි නරක් වෙනවනේ. ඒත් අවුලක් නෑ. ඒ කියන්නේ ගෙඩි 100ම විකුණන්න ඕනෙත් නෑ. ඇයි ඒ? මුන් ගෙඩියක් ලොකු ගානකට විකුණන්නේ. මේ 18 ගාන අරන් 30 ගාන විකුණන්නේ ගෙඩියක්. එතකොට ගෙඩි 100ම විකුණන්න ඕනෙත් නෑ. මේ ගෙඩි 80ක් විකුණ ගත්තා ලාභයි. නැත්නම් බලන්නකො මේ ගෙඩියක් 18 ගානේ අරන් ගෙඩි 100ම වික්කොත් ගොඩක් ලාභයි නේද? හරි ගෙඩියක් 18 ගානේ අරන් ගෙඩි 100ක් 18 ගානේ ගත්තා. හැබැයි 20ක් නරක් වුණා අයින් කරා. ඉතුරු 80 30 ගානේ වික්කේ. ඒකෝර 2400ක් ඇවිල්ලා. මට කියන්නේ කොච්චර ලාභයක් ඇවිල්ලාද? 2400න් අඩු කරන්නේ 1800. ඔව් මේ වෙලාවේ වෙලෙන්දාට ලැබෙන ලාභයක්ද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ලාභයක් නේ ලාභයක්. හරි ලාභයට අක්කලා හොයන්න. ලාභයක් කියනවා. ලාභය හොයන්නේ කොහොමද? කියන්නේ ලාභය 2400න් වික්කමිලෙන් ගත්ත මිල 1800න් අඩු කරන් කියන්නේ. අලමයි රුපියල් 1800ක් අඩු කරනවා 2400න් රුපියල් කීයද? රුපියල් 600යි. හොඳයි. ඊට පස්සේ ලාභය මොනවාද? ලාභයක් නේ. ලාභ ප්‍රතිශතය. රෝගියාත්මක දෙක මේ රෝගියාත්මක දෙක. ලාභ ප්‍රතිශතය ගන්න මොකක්ද කරන්නේ? ලාභය කියන්නේ උඩ. යට කියන්නේ ගත් මිල. 1800 වැඩි කරන්න 100ට 100. ලාභය උඩට ලියන්න ඕනේ. යටට ලියන්නේ ගත් මිල අමතක වෙන්න බෑ ඒව. ලාභය උඩට ලියන්න ගත් මිල යටට ලියන්න වැඩි කරන්න 100ට 100. මෙතන 100ට 100 එකයි 1800ට 100 18යි. හරි 600යි 18යි 18න් කැපෙනවද? එකපාරට කපා ගන්න බැයි නම් 6න් කපන්න 6න් 18ට 6 ඒවා 3යි. 1000 නෙවෙයි 600ට 6 ඒවා 100යි. මෙතන ළමයි එන්නේ 100 බෙදීම 3යි නේද? 100 බෙදීම 3 දෙන්නේ කියන උත්තරේ. කොහොමද ඉක්මනට ගන්න? 18ට 6 ඒවා 3යි 600ට 6 ඒවා 100යි 100 බෙදීම 3යි. ඕක තව සරල කරන්න බෑ. හැබැයි මේක විෂම භාගයක් නේ. විෂම භාගයක් ඉඳලා මිශ්‍ර භාගයක් කරලා උත්තරේ තියෙනවා. 100ට 3 ඒවා කීයද? 33යි. 33යි කියන්නේ 3 ඒවා 33ක් 99ක් වෙනවා. 100ෙන් තව කීයද කියද? ඒකට 99ක් ගියාම එකයි. හරියද? උත්තරේ 33යි 3න් 1යි 100ට. එහෙම තමයි මෙතන තියන්න වෙන්නේ. නැත්තම් සරල වෙන්නේ නැහැ. ඔච්චරයි. හරියට කැපෙන්නේ නැති හින්දා ඒක දෙන්නවද උත්තරේ කියද්දි එහෙම කියන්නේ නෙමෙයි. හරි තව එක ගානක් අපි හදමු. ප්‍රශ්න අංක 6. හදලා නවත්තමු.
ප්‍රශ්න අංක 6 හදන්න ගන්න ඉක්මනට. විනාඩි 5ක් වගේ තියෙනවා තව ඉක්මනට ප්‍රශ්න අංක 6 හදලා උත්තරයක් ගන්න ඕනේ ඉක්මනට. හැමෝම උත්සාහ කරන්න. පොත් වෙලෙන්දෙක රුපියල් 300ක් වටිනා නවකතා පොතක් 125ක ලාභයක් ලැබෙනසේ විකුණයි නම් නවකතා පොතෙහි විකුණුම් මිල කීයද? පටන් ගන්න. හදලා ඉවර කට්ටිය බලන්න උත්තර දාන්න. ඔය වගේ ගණන් මම කලින් උදාහරණ වලත් හැදුවා. හරි බලමු උත්තර හරිද කියලා. හරි බලමු. රුපියල් මෙහෙමයි පොත් වෙලෙන්දෙකු රුපියල් 300ක් වටිනා නවකතා පොතක්. එයා 300ට ගත්ත පොතක් 100කට 25ක ලාභයක් ලැබෙනසේ විකුණයි නම් 100කට 25ක් තියාගන්නවා. ඔබ සරලව හදන්න පුළුවන් 100කට 25ක් නම් 300කට කොච්චරද ලාභය? ඈ? ළමයි රුපියල් 275 කියන්නේ මොකද්ද? ඊට වඩා අඩු වෙන්න බෑනේ. දැන් ගත්ත මිල රුපියල් 300යි. විකුණන්නේ ඊට වඩා වැඩි මිලකට නේ ලාභයක් තියෙන්නේ. අඩු වෙන්නේ නැහැ. ඈ රුපියල් කීයද ලාභේ? 75යි එන්නේ. ඔව් හරි. කොහොමද අපි හදන්නේ එතකොට? ඈ? ඉක්මන් කරන්න. සම්බන්ධයෙන් හදන්නත් පුළුවන්. සම්බන්ධයෙන් හදන්න. හරි. දැන් මේ වෙලාවේ ළමයි ප්‍රශ්නාංක 6 ලාභ ප්‍රතිශතය දීලා තියෙනවා. 300කට ගත්ත නවකතා පොත හරි 125ක ලාභයක් තබාගෙන ඉන්නන්නේ. ප්‍රශ්නාංක 6. අපි දන්නවා මෙතන ලාභය හොයන්නේ. ලාභය හොයන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? ලාභය හොයන්නේ. අපිට තියෙන්නේ රුපියල් 300නේ. 100කට 25යි නම් ලාභය 300ට කොච්චරද? නේ? එතකොට මෙයා ගත්ත මිල වැඩි කරන්න ඕනේ 100ට ලාභ ප්‍රතිශතය. 100ට 25න් වැඩි කරන්න ඕනේ. නේ? ලාභය හොයන්නේ මේ වගේ වෙලාවක මම පදින් ගණන් හදුවා. ගත්ත මිල වැඩි කරන්න ඕනේ 100ට ලාභ ප්‍රතිශතය. 100කට 25ක් නම් 300කට ලාභය කොච්චරද? 100ට 100 එකයි 300ට 100 තමයි. 3 වරක් 25 කියලා 3 වරක් 25 75යි රුපියල්. මේ ළමයි ලාභය. දෙලෙන්දාර ලැබෙන ලාභය. එහෙනම් තමයි මම කියන්නේ පොත විකුණු මිල කීයද වෙන්න. ගත්ත මිලට මේ ලාභය එකතු කරලා තමයි දෙලෙන්දා විකුණන්නේ රුපියල් කීයකද? 375කට. හරි දැන් ඔය වගේ ගණනක් අනිවාර්යෙන් එනවා විභාගෙට. කේටි ප්‍රශ්න වලට එනවා රචනා ප්‍රශ්න වලටත් එනවා. හදා ගන්න පුළුවන් නම් හොඳයි. හරි දැන් මෙතනින් ළමයි මේ පාඩමේ ලාභ අලාභ කොටස් ටික ඉවරයි. ඒත් අපි ලබන සතියේ පාඩම සම්පූර්ණ වෙනවා සම්පූර්ණයෙන්ම වට්ටම් සහ ප්‍රතිශත. මේ වට්ටම් සහ කොමිස්
වට්ටම් සහ කොමිස් වලත් ළමයි මේ ටිකමයි තියෙන්නේ. අර ලාභ කියන එකට වට්ටම් කියලා අපි වචනේ පාවිච්චි කරනවා. වට්ටම්. කොමිස් කියන එකත් ඔය වගේම තියෙන්නේ. හරි ඉතින් මේ ගණන් ටික හොදට හදන්න මේ ගෙදර වැඩ වලට 4 1 අභ්‍යාසය 4 2 අභ්‍යාසය 4 1 අභ්‍යාසයයි 4 2 අභ්‍යාසයයි මාත් කරගන්න ඉක්මනට ඔක්කොම ටික කරන්න ඕනේ ගෙදර වැඩ 4 1 අභ්‍යාසය 4 2 අභ්‍යාසය හරි හොඳයි හරි ළමයි අපි එහෙනම් ලබන සතියේ 9 පන්තියේ මේ ප්‍රතිශත පාඩමේ ඉතුරු කොටස් දෙක කරලා පාඩම සම්පූර්ණ කරමු. හරි එහෙනම් ඒ ගණන් ටික හදන්න ගෙදර වැඩ ටික හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් පරිස්සමට ඉන්න උත්සාහ කරන්න.